දැන් අපි පහුගිය දේශනේ ඉගෙන ගත්තා පාටිෂන් කරන්නේ ඇයි ෆෝමැට් කරන්නේ ඇයි කියලා. පාටිෂන් කරන්න එහෙනම් භෞතිකව තියෙන හાર્ඩ් ඩිස්ක් එකක් తాවකාලිකව කොටස් වලට කඩා ගන්න. ඒ කියන්නේ වැඩි ඉඩ ප්‍රමාණයක් තියෙනවා නම් ඒ hard disk එකේ වැඩි ඉඩ ප්‍රමාණයක් තියෙනවා නම් අපිට ඒක C කියලාම තියාගන්න ඕනේ නැහැ. C part එක කියලාම තියාගන්න ඕනේ නැහැ. ඒක අපිට C ඒ වගේම D ඒ වගේම තවත් ඉඩ වැඩි නම් තවත් කොටස් වලට කඩා ගන්න පුළුවන්. දැන් මේ එහෙම hard disk එකක් කඩලා තියෙන්නේ. හරිද? මේක නෙවෙයි. මේ විදිහට එහෙම hard disk එකක් partition කරන්නේ නැහැ. මේ ඔයාලට පෙන්ලා තියෙන දල රූපයක් මේක වැරදි අදහසක්. ඔයාලට ඒක පෙන්වන්න ඕන නිසායි දාලා තියෙන්නේ. නමුත් hard disk එක partition කරන්නේ කොයි විදිහේද? මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ partition කරපු hard disk එක software දාපු අවස්ථාවක්. C කියලා එක කොටසක් වෙන් වෙනවා. C part එක ඊට පස්සේ C එක අපි දන්නවා අනිවාර්යයෙන්ම software වලට Windows වලට Office package එකට graphic design package එක වගේ අනිකුත් කොටස් වලට ඒ වගේම D කොටස අපි තියාගන්න හැම වෙලේම අපි නම් කැම්පස් එකේ වැඩ කරනකොට ක්ලාස් වල වැඩ කරනකොට තියාගන්න ළමයිට උගන්වන්නේ user file Word වල Excel වල PowerPoint වල Corel Draw Photoshop වල ඔයා වැඩ කරන user file save කරගන්න තමයි D එක ගොඩක්ම තියාගන්නේ. හරිද? එතකොට E එක තියාගන්නවා තවත් ඉඩ වැඩි නම් හරිද මේක save කරගන්න තියාගන්න E එක මේක නම් FG කියලා දෙකක් තියෙන්නේ. මේකේ F එක තියාගන්නවා. තව ඔය software වගේ download කරලා තියාගන්න. එක එක application software download කරපුවා තියාගන්න. දැන් මම නිකන් මේ අදහසක් දෙන්නේ ඔයිට වඩා ඔක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ දෙක නම් වෙනස් කරගන්න එපා. මේ දෙක මේක තියන්න ඕන C එක තියාගන්න ඕන system එකට Windows Office වගේ අනිකුත් application software download කරලා install කරගන්න. මේක තියෙන්න ඕන user ට. මම මේක මේ විදිහට නම් කරනවා මේක system එකට තියෙන්න ඕන. සිස්ටම් එක කියන්නේ කම්පියුටර් එකේ අවශ්‍ය කරන මෘදුකාංග ටික ඉන්ස්ටෝල් කරලා තියාගන්න ඕනේ. මේක තියාගන්න ඕනේ යූසර්ට. මේ පැත්තේ hard disk එකේ කැලලා තියාගන්න ඕනේ යූසර්ට. යූසර් කියන්නේ ඔයා මේක පරිශීලනය කරන කෙනා. ඊට පස්සේ මේක ඔය පුළුවන් ඩවුන්ලෝඩ්ස් කරන ඔය විවිධ වර්ගයේ දේවල් ඔයාට ඕන දේවල් තියාගන්න පුළුවන්. හරිද? software download කරපුවා තියාගන්න පුළුවන්, setup file ටික තියාගන්න පුළුවන්. ඒ වගේ විවිධ වර්ගයේ Tamanට උමනා දෙන්න දේවල් මේ අමතරව එදිනෙදා නිතර උමනා දේවල් තියාගන්න එක ගන්නවා. දැන් මේකේ G කියලා එක්ක තවත් එක්කුත් කඩලා තියෙනවා. ඒ කියන්නේ ඒ hard disk එකේ තව ගොඩක් ඉඩ තියෙන hard disk එකක්. ඒක තියාගන්නවා අපිට ඔය entertainment වගේ දේවල් entertainment විනෝදාස්වාදයේ සඳහා පාවිච්චි කරන film, video, හරිද? ඊළඟට ඔය audio clips sound clips මනම් කාටුන් වගේ හරිද entertainment කියලා කියන්නේ විනෝදාස්වාදයට බර දේවල් වගේ දේවල් තියාගන්න තියෙනවා. එතකොට ඒ වගේ අපිට තමන්ගේ අවශ්‍යතාවය අනුව hard disk එකක් తాවකාලිකව කොටස් වලට කඩා ගන්න පුළුවන්. හැබැයි මේ hard disk එක එකක්. తాවකාලිකව කොටස් වලට කැඩුවාට මේක භෞතිකව එක hard disk එකක්. මම තවත් අද partition ගැන අදහසක් දුන්නා. මෙතන මේ වගේ hard disk එකක් partition කරගෙන තියෙන ස්වභාවය. මේක දල රූපයක්. මේ දල රූපයෙන් පෙන්වනවා bootable partition එකක්, bootable partition එකක් Windows වලට තියෙන එකක්, DOS වලට තියෙන එකක්. ඒ වගේ අපි අර කඩා ගන්නවා වගේ DEF වලට කඩාගෙන තියෙනවා non Windows partition කියලා වල. ඒ විදිහට මෙතනත් ඒ තියෙන්නේ partition කරපෙකේ රූප සටහන. ඉතින් මේ වගේ රූප ඇඳින්නේ අර ඇත්තටම තියෙන hard disk එක කොහොම රූප ඇඳිරි තියෙන්නේ මේ වගේ hard disk එකක් ගන්න තියෙනවා වලට මේ hard disk එකේ මේව රවුමක් නේ තියෙන්නේ. ඕක තමයි අර partition කරගන්නේ කෑලි වලට. මේක මේ පැත්තට කඩපුවම එකක් C වෙනවා අනිත් එක D වෙනවා. හරිද? ඊට පස්සේ තවත් කෑල්ලක් කඩපුවම ඒක E වෙනවා. එහෙම වෙන්නේ ඒක logically. ඒක ඕනනම් delete කරලා ආය අලුත් එකක් හදා ගන්න පුළුවන්. භෞතිකව වෙන දෙයක් නෙවෙයි කියන එක තමයි මම නිතර ඔයාගේ ඔළුවට දාන්න හැදුවේ. එතකොට අද අපි ඉගෙන ගන්නවා කොහොමද මේ hard disk එකක් partition කරන්නේ Windows XP වගේ දානකොට Windows 7 නැත්නම් Windows 10 වගේ දානකොට කොහොමද partition කරන්නේ කියලා. Windows XP වගේ දාන වීඩියෝ එකක් මම ඔයාලට පෙන්නනවා. මොකද ඒකෙන් තමයි මේක දැනුම ගන්න පුළුවන්. Windows 7 හරි Windows 10 හරි දාන්න හරිම ලේසි විනාඩි 10කින් දාන්න පුළුවන්. සාමාන්‍ය Windows 8 වගේ Windows XP වගේ දාන්න පැය භාගයක් විතර වගේ කාලයක් යනවා. හොඳටම hard disk එක හොඳටම තියෙනවා. RAM එක hard disk එක හොඳටම තියෙනවා.
නමුත් Windows 7 හරි Windows 10 හරි දාන්න පැය කාලක්වත් යන්නේ නැහැ. ටක් ගාලා දාන්න පුළුවන්. එතකොට පාටිෂන් එක ගැන මම ඔය කිව්වේ. පාටිෂන් කරලා ඉවරුණාම මොනවද කරන්න ඕනේ? හાર્ඩ් ඩිස්ක් එකක් ෆෝමැට් කරන්න ඕනේ. ඒකට අපි පාටිෂන් එක ගැන තියෙන කරුණු ටික ඉස්සලා කියවගමු. පාටිෂන් එක ගැන තියෙන කරුණු ටික කියවගෙන ඊට පස්සේ ෆෝමැට් එක. ඔයා දන්නවා නම් පාටිෂන් කරන්න ඕන software දාන්න අය මොකද කරන්න ඕන? ෆෝමැට් කරන්න ඕන. මෘදුකාංග ස්ථාපනයට පෙර විශේෂණ අලුත් හાર્ඩ් ඩිස්ක් එකක් අලුත්ම කඩෙන් ගෙනපු එකක්. එම හાર્ඩ් ඩිස්ක් එක විශාලත්වයෙන් වැඩි නම් ඒ හાર્ඩ් ඩිස්ක් එක විශාලත්වයෙන් වැඩි නම් හෝ වර්තමානයේද භාවිතා කරන නවීනතම හાર્ඩ් ඩිස්ක් එකක් නම් වර්තමානයේ භාවිතා කරන අලුත්ම වර්ග එකක් නම් ඒ පාටිෂන් කළ යුතුය. හරිද? දැන්ට භාවිතා කර තියෙන එක හෝ අලුතෙන්ම කඩෙන් ගෙනපු හાર્ඩ් ඩිස්ක් එකක් හෝ මේ ඕනම එකක් පාටිෂන් කිරීම සිද්ධ කරන්න ඕන. එනම් යම් හાર્ඩ් ඩිස්ක් එකක භෞතික විභේදනයට ලක් නොකර යම් හાર્ඩ් ඩිස්ක් එකක් භෞතික විභේදනයකට ලක් නොකර කෑලි වලට කඩන්නේ නැහැ. පීයකින් කපලා වගේ කෑලි කරන්නේ. ඒ විශාලත්වය අනුව ඒ පවතින කැපැසිටි එක මත తాවකාලික තාරික කොටස් වලට කඩා ගන්නවායි. ඒ විශාලත්වයට අනුව පවතින කැපැසිටි එක ගබඩා කරන ධාරිතාවට අනුව తాවකාලිකව තාරික කොටස් වලට කඩා ගන්නවා. මෙන්න මේ සඳහා Windows XP වලට පෙර පැවති මෘදුකාංග වල ක්‍රියාකරුසින් බාහිර අමතර මෘදුකාංග භාවිතා කරමින් අදාළ පාර්ටිෂන් කරගත යුතුයි. කියන්නේ Windows XP කියන්නේ ආපු හොඳම GUI වර්ගයේ software එකක්. ඊට ඉස්සෙල්ලා තිබෙන Windows XP වලට පෙර තිබුණා Windows 98, Windows ඒ වගේ පරණ version තිබුණා. අන්න ඒ වගේ එක එක software පාවිච්චි කරන්න ඕනේ partition කරන්න. හැබැයි Windows XP සහ Windows XP වලින් පස්සේ ආපු වගේ automatically partition එකක් අපිට කරන්න පුළුවන්. වර්තමානයේදී නවතම මෘදුකාංගය වන XP හා ඉන් ඉහළ ඇති OS මෘදුකාංග සමගින් ක්ෂණිකව පාර්ටිෂන් කර ගැනීම අවස්ථාව ලබා දෙනවා. කියන්නේ XP වෙන්න පුළුවන්, ඊට පස්සේ ආපු අලුත් software වෙන්න පුළුවන්, OS වෙන්න පුළුවන්, ක්ෂණිකව පාර්ටිෂන් එක කරගන්න පුළුවන්. අමතර software භාවිතා කරන්නේ නැතුව කියන එකයි මේ කිව්වේ. අතර ඔන්න ඒ ඡේදයෙන් වාට යමක් ඔලුවට වැටුණා අපි මෙතෙක් කියපු කරුණුත් එක්ක. ඊට බලමු ෆෝමැට් එක ඊට පස්සේ. යම් හાર્ඩ් ඩිස්ක් එකකට අවස්ථානුකූලව නව හෝ පාවිච්චි කළ. හරිද? කඩෙන් අලුතෙන් ගෙන එක අපි කියනවා නව කියලා. හෝ පාවිච්චි කර දැනට කම්පියුටර් හයි කරලා පාවිච්චි කර තියෙන හાર્ඩ් ඩිස්ක් එකක්. මෘදුකාංග ස්ථාපන සිදු කළ යුතුව පවතී. ඕන නම් මෘදුකාංග ස්ථාපනය කරන්න ඕන. එනු ඔබගේ හાર્ඩ් ඩිස්ක් පාර්ටිෂන් කිරීමෙන් පසුව නම් ආෆ්ටර් පාර්ටිෂන් කියලා මේ කියන්නේ. හાર્ඩ් ඩිස්ක් එක පාර්ටිෂන් කිරීමෙන් පසුව මෘදුකාංග ස්ථාපනයේ ඊළඟ පියවර වන්නේ හැඩසවා ගැනීමවත් ෆෝමැට් කිරීමයි. එනම් ෆෝමැට් කරන එකට කියන තවත් නමක් තමයි සිංහල නම තමයි හැඩසවා ගැනීම. අපි කියන්නේ හැඩ ගහ ගන්නවා කියලා. තමක් අපි ඕනම දෙයක් ගන්න ඉස්සෙල්ලා ඒක හැඩ ගහ ගන්න එපා අපිට ඕන විදිහට. අන්න ඒකට තමයි ෆෝමැට් කරනවා කියලා කියන්නේ. හાર્ඩ් ඩිස්ක් එක පවතින්නේ මැග්නටික් මීඩියා ස්වරූපයෙන් ස්වභාවයෙන් වන අතර ඒ ඉලෙක්ට්‍රෝමැග්නට් මීඩියා යන තත්ත්වයට පත් කර ගැනීමට ෆෝමැට් කිරීම අවශ්‍යයි. දැන් මේ හાર્ඩ් ඩිස්ක් එක කැමරේමේ තියෙන මොකද්ද? මැග්නටික් මීඩියා. මේ තියෙන දැන් මේක තමයි මැග්නටික් මීඩියා එක. හරිද? මේක තමයි පාර්ටිෂන් කරලා නැහැ. මැග්නටික් මීඩියා එක. හරිද? මැග්නටික් මීඩියා එක. හරිද? පාර්ටිෂන් කරලා නැහැ නිකම්ම තියෙන්නේ. හැබැයි ඒක පස්සේ අපි කරන්න ඕනේ මොකද්ද? අර ට්‍රක් සෙක්ටර්ස් ක්ලස්ටර්ස් වලට කඩා ගන්න ඕනේ. ඒ කඩාගත්තාම ඒ හાર્ඩ් ඩිස්ක් එක ඉලෙක්ට්‍රෝමැග්නට් බවට පත් වෙනවා. විද්‍යුත් චුම්බකත්වයේ බවට පරිවර්තනය වෙනවා. මේ තියෙන මේ වගේ පාර්ටිෂන් කරපු එකක්. ඉලෙක්ට්‍රෝමැග්නට් කරපු එකක්. ඒකට පාර්ටිෂන් කරපුම තමයි මේ ඉලෙක්ට්‍රෝමැග්නට් කියන தත්ත්වය ඇති වෙලා අපිට අදාළ ෆයිල්ස්, ෆෝල්ඩර්ස්, software ඔක්කොම ගබඩා කරන්න ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. මේ தත්ත්වෙදී අපිට ඉන්ස්ටෝල් කරන්නවත්, කොපි කරලා පේස්ට් කරන්නවත්, සේව් කරන්නවත් බෑ. අන්න ඒ නිසා තමයි පාර්ටිෂන් කරපු හાર્ඩ් ඩිස්ක් එකක් අවසානයේ ෆෝමැට් කරගන්නේ. right. අපි ඊයේ එකක් කතා කළා කොහොමද ෆෝමැට් කරන්නේ කියලා. ඊට අදාළ සාධක පල්ලෙහෙන් තියෙනවා.
මෙතන non drive, මෙතන partition drive, මේක partition කරලා තියෙන්නේ මේ වෙලාවේ. කැලි වල කඩාගෙන CD කියලා. ඒ partition කරපු එක දැන් තියෙන්නේ මොකද? format කරලා. හරි format කරපුවම තමයි ගඩොල් ඇහරුවා වගේ තියෙන්නේ. ඒක ඇතුලේ තමයි trucks තියෙන්නේ, sectors තියෙන්නේ, clusters තියෙන්නේ කියලා අපි කතා කළා. ඉහත දල රූපී ආකාරයට OS මගින් hard disk එකේ logical අනුරුවක් සකසා ගන්නා අතර ඒ දත්ත ගබඩා කිරීම සේව් කිරීම ඒවා නැවත කියව මතකයට ගැනීම සඳහා ඕපන් භාවිතා කිරීම සිදු කිරීම. දැන් මේ ඔපරේටින් සිස්ටම් එකෙන් කරන්නේ hard disk එකේ logical අනුරුවක් හදනවා. තාර්කික රූපයක් හදනවා. හරිද? ඒ රූපය හදන එකට තමයි අපි කියන්නේ format කරනවා කියලා. ඒ හැදුවට පස්සේ තමයි save කරන්න පුළුවන් net ඒ වගේම open කර ගන්න පුළුවන් වෙන්නේ ඒව ඇතුලේ තියෙන ඒවා. යම් hard disk එකක් හෝ magnetic media එකක් format කිරීමෙන් පසුව දැන් එතනදී කිව්වේ hard disk එකක් හෝ magnetic media මොනවද තවත් තියෙන magnetic media floppy disk කියන්නේ magnetic media එකක්. අපි floppy disk ගැන දැනගත්තා. floppy ඒවත් magnetic. ඒ වගේම ඔයා දැන් ඔය use කරන pen drive කියලා කියන්නේ flash drive එක pen drive. හරිද? ඒකත් මොකද්ද? magnetic media. සටහන් දාගන්න ළමයි තමයි මම මේ ලියන්නේ. හරිද? තවත් magnetic media format කරන්න පුළුවන් ඒවා. pen drive. තව තියෙන data chip කියලා. data chip කියන ඒවත් magnetic media ගණයට අයිති වෙනවා. ඒකට ඒවත් අපිට format කරගන්න පුළුවන්. data chip. මේවා සටහන් දාගත්තොත් ඔයාලට පාඩම් කරනකොට බලනකොට වැදගත් මේ වගේ දේවල් නිවාර්යයෙන් විභාග ප්‍රශ්න පත්‍රයක වයින් අහනවා. මේ magnetic media වලට උදාහරණ. නම් floppy disk drive, pen drive, data chip වගේ ඒවත් magnetic media ගණයට වැටෙනවා. hard disk කියන්නේ ප්‍රධාන magnetic media එක. ඒට අමතරව තව තියෙන අමතර magnetic media තමයි මම මේ කිව්වේ. format කිරීමෙන් පසු ඒ තුල trucks හා sectors රඳවා ගන්න ලබන ප්‍රදේශයේ clusters ද ඇති කරනු ලබයි. ඔන්න format කරාට පස්සේ ඇතිවෙන දේවල් මොනවද ඇති වෙන්නේ? trucks ඇති වෙනවා. මේ වගේ round වලට අපි කිව්වා trucks කියලා. round ඇති වෙනවට කිව්වා trucks කියලා. මේ විදිහට වගේ වට. ඒ වගේම මොනවද ඇති වෙන්නේ? sectors ඇති වෙනවා. sectors කියන්නේ මෙන්න මේ විදිහට ඛණ්ඩ වලට කඩා ගන්න එක. හරිද? මේ වගේ කැලි වලට කඩා ගන්න එකට අපි කිව්වා sectors කියලා. නම් cluster trucks ඇති වෙනවා. ඒ වගේම sectors ඇති වෙනවා. ඒ වගේම මේ sector එකක් තුල දත්ත ගබඩා කරන ප්‍රදේශයක් ඇති වෙනවා. මේ වගේ ත්‍රිකෝණාකාර හැඩති. අන්න ඒකට අපි කොහොමද කියලාද? cluster එකක් කියලා. cluster එකක් කියලා. එහෙනම් දත්ත ගබඩා කරනු ලබන ප්‍රදේශයට කියනවා clusters කියලා. clusters ප්‍රමාණය වැඩි වීම මත hard disk එකේ දාර්ථාවය වැඩි වෙනවා. ඒකට හේතුවක් තේරෙනවා. දැන් මේ ප්‍රමාණය තියෙන cluster එක තව ටිකක් මෙහෙම රවුමක් ආවොත් වටේට තව ට්‍රක් එකක් ආවොත් මේක ලොකු වෙනවා. තවත් ට්‍රක් එකක් මේ විදිහට වටේට ආවොත් මොකද වෙන්නේ? මේකේ ලොකු වෙනවා. එතකොට දත්ත ගබඩා කරන්න තියෙන ඉඩ ප්‍රමාණය මේ hard disk එකේ වැඩි. එහෙනම් hard disk එකේ ඉඩ වැඩි කියලා කියන්නේ මොකක්ද? ඇත්තට මේකේ තේරුම. clusters වැඩි වෙලා. hard disk එකේ තියෙන clusters ප්‍රමාණය වැඩි වෙලා. දත්ත ගබඩා කරන්න තියෙන ඉඩ ප්‍රමාණය වැඩි වෙලා. විවිධ අසම්මත හේතු නිසා hard disk එකේ sectors bad වෙන අතර විවිධ අසම්මත හේතු මොනවද මේ අසම්මත හේතු? virus ඇවිල්ලා damage කරනවා. හදිසිය hard disk එක බිම වැටෙනවා. කම්පියුටර් එකේ hard disk එක බිම වැටෙනවා. අන්න damage වෙනවා. ඒ වගේම විදුලිය නිතර විසන්දු වී තියෙනවා. සමහර ගෙවල් වල තියෙන කම්පියුටර්ස් වල ඔෆිස් වල තියෙනවා විදුලිය කොච්චර හරි විසන්දු වී තියෙනවා. අන්න ඒකට අපි කියනවා අසම්මත හේතු කියලා. එහෙම නැත්නම් සමහර ඒ වගේ ගෙවල් වල කාමර ඇතුලේ පොඩි තැනක කම්පියුටර් ඇතුලේ තියෙන්නේ හීට් එක වැඩි. හීට් එක වැඩි වුණ ගමන් hard disk එක damage වෙන්න ගන්නවා. හරිද? ඒ වගේ නිතර අනවශ්‍ය software install කරනවා ඒවා uninstall කරනවා මකලා දානවා hard disk එකට දෙන්න පුළුවන් වද සියල්ල දෙනවා. එතකොට ඒවට කියනවා අසම්මත හේතු කියලා. සාමාන්‍යයෙන් පවත්වන්නේ නැහැ ගොඩක් අය. නේද? මේකට කරන්න පුළුවන් උපරිම දේවල් කරනවා. අන්න හේතු නිසා hard disk එකේ sectors මොකද වෙන්නේ? bad වෙනවා. sectors කියනවා දැන් දන්නවනේ. හරිද? මේ වගේ කියන කොටස් වලට තමයි අපි කියන්නේ set එකක් කියලා. හරිද? මේ කොටසක් අපි අතරම සලකන්නේ set එකක්. මේක කොටසක් මේ හතරස්ව තියෙන කොටසක් set එකක්. ඒතර මේ sectors damage වෙනවා. ඒතර කියනවා hard disk එකේ
bad sectors වෙලා කියලා. අපි කියනවා hard disk එක bad වෙලා bad sectors වෙලා කියලා ව්‍යවහාරේ කතා කරනවා. සාමාන්‍ය hard disk එකක් format කිරීමේ ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. hard disk එකක් format කරන ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා එදා මෙදා අතර. භාවිතයේ පැවති අතර ඒවා DOS format. ඒකෙන් එකක් තමයි මොකද්ද DOS format කියන එක. දෙවෙනි එක තමයි FAT32 format කියන එක. දෙවෙනි එක FAT32 format. තුන්වෙනි එක NTFS format කියන එක. මොන hard disk එකක් format කිරීමේ ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. එක DOS format එක, දෙවෙනි එක FAT32 format එක, තුන්වෙනි එක NTFS format එක. හරි. right වශයෙන් වුවද වර්තමාන XP Windows XP ඉන්පසු version එකක් ඉන්පසු version මොනවාද XP වලින් පස්සේ ආපු version XP වලින් පස්සේ ආව මොනවාද Windows 7 Windows වල ආව මොකද්ද 7 ඔයගොල්ලෝ දන්නවම Windows 7 ආවා ඊට පස්සේ Windows 8 ආවා ඊට පස්සේ Windows 10 ආවා ඊට පස්සේ දැන් Windows 11 උත් ඇවිල්ලා තියෙනවා හරි තවත් ඒවා වෙනද පොලේ ඇවිල්ලා තියෙනවා එකයි මේක Windows XP වලින් පස්සේ version මේවා තමයි version Windows XP වලින් පස්සේ ආපු version තමයි Windows 7 8 10 11 වගේ ඒවා හරිද පසු version NTFS ක්‍රමයට හෝ ඊට අනුගත auto format system එකක් භාවිත කරන ලබයි එහෙනම් හැම වෙලෙම Windows XP වලින් පස්සේ පාවිච්චි කරන NTFS කියලා මතක තියාගන්න ඕනේ මේ තුනක් තියෙනවානේ DOS format එකයි FAT32 කියන එකයි එතකොට මේ දෙක පාවිච්චි වෙන්නේ නැහැ XP වලින් පස්සේ ඒ සඳහා පාවිච්චි වෙන්නේ මෙන්න මේ තුන්වෙනි ක්‍රමය මොකද්ද NTFS. ඊට Windows XP වලින් පස්සේ භාවිතා වෙලා තිබුණේ NTFS කියන සිස්ටම් එක කියලා යොතනදී කිව්වේ. ෆෝමැට් කරන සිස්ටම් තුනේ. කියන්නේ. සර් ෆෝමැට් තුනේ මේ වෙනස මොකක්ද? NTFS කියන්නේ New Technology File System කියන එක. හරිද? New Technology File System. FAT කියන්නේ File Allocation Table. ගොනු බෙදා දක්වන ක්‍රමය. ඒක 32 system එකට ගන්න. DOS කියන්නේ Disk Operating System. ඒ කියන්නේ DOS භාවිත වුණ කාලයක් තිබුණානේ. Windows මුකුත්ම භාවිත වුණේ නැහැ. DOS කියන OS එක තමයි භාවිත වුණේ කම්පියුටර්. අන්න ඒ කාලේ DOS පාවිච්චි කළා. ඒතර ඒක කියන්නේ ෆයිල් සිස්ටම් එක කොහොමද ලෝඩ් කරගන්නේ hard disk එකේ කියන එක තමයි ඒකින් කියන්නේ. DOS කියන සිස්ටම් එකට තමයි ඒක ලෝඩ් කරගන්නේ. FAT32 DOS වලින් පස්සේ Windows 3.1 Windows 95 Windows 98 වගේ සිස්ටම් ආවන් අන්න ඒ වගේ තමයි FAT32 කියන සිස්ටම් එක ගැහුවේ. එතකොට DOS වලට වඩා ඒක ගොඩක් දියුණුයි ඒ ක්‍රමේ. එතකොට ඒකේ ෆයිල් ගබඩා වෙන ක්‍රමේ ගබඩා වෙන්නේ හැම වෙලෙම Windows වලට අනුගත ක්‍රමයකට. DOS කියලා කියන්නේ නිකන් කමාන්ඩ්ස් විතරනේ. Windows කියලා කියන්නේ හැම වෙලෙම මොනවද graphical එකක්. ඒතර graphical system එක දියුණු කරලා තියෙනවා FAT file allocation table කියන ක්‍රමයකට. ඔය truck sectors clusters වශයෙන්. හැබැයි දැන් Windows XP වගේ වෙනකොට තවත් operating system එක දියුණු වෙලා. එතකොට මේ FAT32 කියන ක්‍රමය අදාළ වෙන්නේ නැහැ. ඒ operating system එකේ තියෙන ආකෘතිකරණයට අනුව ඒකට මේගොල්ලෝ හැදුවා new technology file system කියලා එකක්. NTFS කියන system එක. එතකොට දැන් අපි Windows XP දැම්මොත් එහෙම කම්පියුටර් එකට තෝරගන්න වෙන්නේ NTFS. ඒ වගේම Windows 7 8 දැම්මොත් තෝරගන්න වෙන්නේ ඒක. බැරි වෙලාවත් Windows 98 හෝ Windows 95 වගේ පරණ එකක් දැම්මොත් NTFS ගන්න බෑ. ඒතර අපි සිලෙක්ට් කරන්න ඕන මොකද්ද? FAT32. හැබැයි Windows වර්ග එකක් මොකුත් දාන්න නැතුව අපි DOS වර්ග එකක් කම්පියුටරට පරෝණ එකක් දානවා නම් එන අපිට තෝරගන්න වෙන්නේ DOS format එක. ඇත්තට මේක format එකක්. තේරෙනවද පුතේ? දැන් මෙතන තියෙන්නේ දැන් මේ නමින්ම තියෙන format එකක්. format එකක් කියලා කියන්නේ ක්‍රමයක්. ඒ operating system එක ඇතුළු කරන ක්‍රමයක් තමයි මේ කොටස් වලට බෙදලා තියෙන්නේ. හරිද? ප්‍රමාණවත්ද? හරි සර් හරි. එයානුව යම් hard disk එකක් කොටස් දෙකක් හෝ එයානුව යම් hard disk එකක් කොටස් දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකට පාර්ටිෂන් කර තිබුණොත් මෘදුකාංග ස්ථාපනයට පෙර සියලුම hard disk අදාළ කොටස් සියල්ලම ෆෝමැට් කරන්න ඕන. එහෙනම් hard disk එකක් කැලි දෙකකට බෙදලා තිබුණොත් ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක් අපි කතා කළා ඊයෝක. මේ වගේ අවස්ථාවක් කැලි දෙකකට බෙදලා තිබුණොත් ඒ දෙකම අනිවාර්යයෙන්ම මොනවද කරන්න ඕන ෆෝමැට් කරන්නම ඕන.
දෙක වෙන වෙනම ෆෝමැට් කරන්න ඕන. කැලි 3කට 4කට බෙදලා තිබුණොත් මේ ටික ඔක්කොම ෆෝමැට් කරන්න ඕන කියන එකයි ඔය කිව්වේ. එයන් විදිහට ක්‍රියාකම් වලින් පසු ඔබගේ hard disk එකය Windows XP operating system එක install කිරීම සුදුසුත්වයේ පවතින බැවින් පරිගණකය මගින් ලබා දෙන විධාන මගින් යලිත් මෘදුකාංග ස්ථාපන කරනවා. ඒ කියන්නේ මෙතන Windows XP කියලා කිව්වේ Windows XP වලින් පස්සේ තියෙන ඕනම එකක් install කරන්න සුදුසුකම් ලබනවා. දැන් අපි Windows XP වගේ එකක් දාන්න තමයි ටිකක් මහන්සි වෙන්න ඕන. Windows 7, 8, Windows 10 වගේ දාන්න ටක් ගාලා දාන්න පුළුවන්. මම අද අවස්ථා දෙකම ඕගොල්ලන්ට වීඩියෝ එකකින් පෙන්නන්නම්. right මේ තියෙන trucks and sectors වලට කඩාගත්තු විදිහ ඒවත් කතා කරලා තියෙනවා. මේ round වලින් තියෙන trucks ඊට පස්සේ මේ කැබලි වලින් තියෙන චූටි චූටි කැබලි වලින් පේන්නේ. මෙතන truck එකක් මෙතන truck එකක්. ඒවා trucks කියලා කියනවා. ඒ වගේම මේවට කියනවා dissect කියලා. මේ ත්‍රිකෝණාකාර හැඩය තියෙනවා කියනවා sector කියලා. මෙතන මේ truck නෙවෙයි මෙතන වෙන්න ඕනේ. එතන වැරද්දක් වෙලා තියෙනවා මේකේ. ඒක වෙන්න ඕන මොකද්ද? මෙතන වෙන්න ඕන cluster එක. sorry sector එකක්. මෙතන වෙන්න ඕන cluster එකක් කියලා. ඒක හදා ගන්න කපලා ටූට් තියෙන ළමයි හදා ගන්න. මෙතන තියෙන්න ඕන sector එකක්. මෙතන තියෙන්න ඕන cluster එකක්. cluster එකක් කියන්නේ පොකුරක් කියලා. bunch එකක් කියලා කියන අපේ ඉංග්‍රීසියෙන්. cluster. ඒ කියන්නේ sectors කීපයක් එකතු වීමෙන් තමයි clusters හැදෙන්නේ. දැන් මෙතන sectors දෙකක් තියෙන එකයි දෙකයි. ඒ තව මේක ඇතුළේ රවුමක් ගියා නම් හරි මෙතන තවත් එකක් එනවා. එතකොට තුනක් වෙනවා. ඒ විදිහට තමයි ඒක හැදෙන්නේ. මේක කෑල්ලකට අපි කියනවා set එකක් කියලා. මෙතන කෑලි තුනක් තියෙනවා. ඒ කෑලි තුන එකතු වුණාම cluster එකක් වෙනවා. right මේකෙමුත් එක පෙන්වන්නේ sector, bulk, cylinder, cluster කියලා. ඒතර මේ යටින් රූපයට වාට පෙන්වන යමක් පල්ලෙහා තියෙන රූපෙමුත් trucks වලට කඩාගෙන sectors තියෙනවා. trucks sectors කියලා modern hard disk drive එකක්. මේ old එකක්, පැරණි එකක්. පැරණි එකේ මේ විදිහට තමයි ඔය FAT32 වගේ එක හැදෙන්නේ. මේ NTFS එකකින් අලුතෙන් හදපු මේ කියන්නේ විශාල වශයෙන් කැලි වලට කඩා ගන්නවා. ඊට ප්‍රමාණය වැඩි. අන්න එතන ෆයිල් ෆෝමැට් එක දැන් ඔයාලට තේරෙනවා ඇති. මේ ෆෝමැට් එකෙන් ෆෝමැට් කරපුම hard disk එක සර් හෙන්න කියන දේවල් ඔන්න එකේ තියෙන්නේ. ඇහෙන්නේ නැද්ද? දැන් එනවා. ඇහෙනවා සර්. සමහරලාට ඇහෙන්නේ නැත්තේ මේ මම හිතන්නේ නැත්තේ සිග්නල් ප්‍රශ්නයක් ඇති නේ. වහිනවද ඔයාලා පැති වලට? ඔව් සර්. මම නැති වගේ ප්‍රශ්නයක් තියෙනවා ඇහෙන්නේ. දැන් ඒ දරුවට ඇහෙනවද මං කියන එක? ඇහෙන්නේ නැහැ කියපු එක්කනට? හරි. දැන් ඇහෙනවද? ඇහෙන්නේ නැහැ කියපු දරුවට? ඔව්. ඔයාලා නෙමෙයි ඇහෙන්නේ නැහැ කියු වෙන ගෑනු දරුවේ. මේක දිනවා install Windows XP කියලා. steps ටිකක් තියෙන්නේ. දැන් Windows XP install කරනලා තමයි පුරුදු වෙන්න ඕන. Windows XP install කරපුවම අපිට හැත්තටම එනවා හොඳ අදහසක්. කොහොමද මේකේ මේ partition එක format එක hard disk එක select කරන්නේ, ඒක කැලි වලට කඩා ගන්න දෙන hard disk එකේ තියෙන මුළු ඉඩ ප්‍රමාණයෙන් C එකට කොච්චරද දෙන්නේ, D එකට කොච්චරද දෙන්නේ, අනිත් ඒවාට දෙනවා නම් කොහොමද දෙන්නේ, කොහොමද Windows install වෙන්නේ, bootable file ඇතුළට දාගන්නේ කොහොමද, අනිකුත් drives ටික setting කරගන්න කොහොමද කියලා හොඳට S2කට පෙන්න යනවා. ඉතින් මෙතන තියෙනවා මම ලියපු ප්‍රධාන අවයව 26ක්. හරිද? ඒ ටික මම කියවලා දීලා ඔයාට වීඩියෝ එකකින් පෙන්වන්න ඒක කොහොමද කරන්න කියලා. දැන් අපි Windows XP install කරන්න යන්නේ, මතක තියාගන්න. Windows XP boot වුණාට පස්සේ කම්පියුටරේ තියෙන්නේ Windows XP desktop එකක්. දැන් මේ කම්පියුටර් එකේ boot වුණාට පස්සේ මොන desktop එකක්ද පේන්නේ? Windows 10 desktop එකක් වට මේ පේන්නේ. ඒතර මේකට install වෙලා තියෙන්නේ Windows 10. දැන් Windows 10 වගේ දාන්න ලේසි. හැබැයි මතක තියාගන්න Windows 10 වත් Windows 8 වත් Windows 7 වත් කියනවා දාන්න බෑ ඔය පරණ කම්පියුටර්ස් වලට. ඒ කියන්නේ අඩුම තරමේ 1GB වත් RAM එකක් තියෙන්න ඕනේ Windows මේ 7 ගහන්න. එතනින් එහාට RAM එක වැඩි වෙන්න ඕන, hard disk එකේ capacity එක වැඩි වෙන්න ඕන, ඒ වගේම processor එකේ speed එක වැඩි වෙන්න ඕන. හරිද? ඉතින් එහෙම නැතුව හැම තියෙන කම්පියුටර් එකකම Windows 10 එහෙම දාන්න බෑ. Windows 8 දාන්නත් බෑ. 7 දාන්නත් බෑ. ඉතින් තාමත් ඔය රජයේ ආයතන වල, පෞද්ගලික ආයතන වල කැම්පස් එකේ පවා
හරිද විශ්වවිද්‍යාල පවා මම විශ්වවිද්‍යාල දෙක තුනක යන නිසා මම දන්නවා ඒ වගේ පවා තාම Windows ඔය ලැබ් වල තියෙන Windows XP තියෙන. මොකද ඒක high operating system එකක්. high. ඒකට virus එනවා අඩුයි, ඒ වගේම damage වෙනවා අඩුයි, විවිධ ගැටලු වෙනවා අඩුයි, හොඳට වැඩ කරන ගින්දර වගේ. නමුත් ඔය Windows 7, Windows 8, Windows 10 වගේ කියන්නේ නිකන් ඒක ගත්තොත් අර Windows XP එක සංසන්දනය කරනකොට ටිකක් powerful අඩුයි. virus එහෙම infect වෙනවා වැඩි. මොනවා හරි damage එකක් වුණ ගම online හිටියොත් එමේ එයා report කරනවා. ඊට පස්සේ අපේ OS එක වැඩ කරන්නේ සමහර command වැඩ කරන්නේ. නමුත් Windows XP හරි Windows 98 වගේ ඒවා ගොඩාක් තාම powerful ව වැඩ කරනවා. නමුත් ඉතින් අපි කැමති නෑ ඒවා දාගෙන වැඩ කරන්න. ගොඩක් ළමයි කැමති නම් අලුත් මේවා දාගෙන වැඩ කරන්න. නමුත් අපිට පරණ මේක වැඩ කරගන්නවත් තේරෙන්නේ නැතුව සමහරට අපි බලන්නේ අලුත් මේක් ගැනලා වැඩ කරන්න. ඔය දෙකේ වෙනස ඉතින් අපි අතර ඔළුවේ තමයි තියෙන්නේ. අපි ඔළුවෙන් තමයි ඒක තීරණය කරන්න ඕන. මට ඉස්සලා ඉගෙන ගන්න ඕන අලුත් ඒවා නෙවෙයි වැඩයි ඉගෙන ගන්න ඕන. මේකේ තියෙන පියවරෙන් පියවර වැඩ ටිකයි ඉගෙන ගන්න ඕන කියලා ඔළුවට දාගන්න ළමයිට මම මේ කියන දේවල් සාධාරණීකරණය වෙනවා. එහෙම දාගන්න නැති අයට සාධාරණීකරණය වෙන්නේ නේද? ඌ අපිට හරියන්නේ අපිට ඕන අලුත් ඒවා කියලා හිත ඉන්නවා ඉතින්. ඒ හිතනවා විතරයි. ඒක හිතලුවා. එතන ඉහාට එයා යන්නේ නැහැ. දැන් ගරාජ් එකකට ගියත් ඉස්සලාම වාහනයක් හදන්න මොන ටෙක්නිකල් කොලෙජ් එකෙන් සුසුකම් හදාන්න ගියත් ඉස්සලා දෙන්නේ මජං ගාගෙන ගලවලා ටයර් ගලවලා හොදන ඒවා තමයි දෙන්නේ. පස්සේ තමයි ටික උඩට එන්න ඕන. මේක ලෝකේ හැටියක්. right අපි බලමු කොහොමද මේ Windows XP install කිරීමට අවශ්‍ය කරන පදනම කියලා. Windows XP Windows XP කියන්නේ operating system එක. install කිරීමේදී නවකයෙකු විසින් ඒ පියවර වලින් අධ්‍යයනය කිරීම පාතපරි සිදු කරගත යුතුය. ඉස්ලාම් කරන්න ඕන power on your computer. ඒ කියන්නේ system unit එක power on කරගන්න ඕන. හරි සමහර විට F2 del alt control shift keys press කරගනිමින් BIOS setup එකට open කරගැනීම සඳහා ඒ තුලින් booting sequence එකවත් පණ ගැන්වීමේ අනුපිළිවෙල හොයන්න ඕන. ඒ කිව්වේ මෙන්න මෙහෙම එකක්. දැන් අපි මේ OS එක install කරනකොටම system unit එකේ මෙතෙන්ද දාන්න ඕන මේ door එකට දාන්න ඕන CD එකක් හරි DVD එකක් හරි. හරිද system unit එකේ තියෙනවා CD ROM එක හරි DVD ROM එක හරි මේකක් දාන්න ඕගොල්ලකට experience CD එකකින් install කරන්න පුළුවන්. හරිද එහෙම නැත්නම් pen drive එකක් අපිට bootable කරගෙන install කරන්නත් පුළුවන්. CD එක දාපුවම ඒ CD එකේ මගින් මේකේ තියෙන hard disk එකේ තියෙන bootable file හරිද install කරනවා hard disk එකට. මේ bootable file මෙතෙන්ද දෙනවා. දෙනකොට hard disk එක කොහෙද තියෙන්නේ කියලා හොයනවා. අන්න එතකොට hard disk එක හරියටම select කරලා දෙන්න අපිට BIOS වලට යන්න වෙනවා. BIOS කියලා කියන්නේ basic input output system. basic input output system කියන එක තමයි BIOS කියන්නේ. තවත් ටිකක් කියනවා නම් අර කම්පියුටර් එක boot වෙනකොට කළු පාට screen එකේ සුදු පාට අකුරු ටිකක් උඩට යනවාට. කළු පාට screen එකේ සුදු පාට අකුරු ටිකක් ගලාගෙන යනවා. ඒ අතර යටිම පෙන්වනවා F24 BIOS, F2 BIOS, නැත්නම් F1 BIOS, එහෙම නැත්නම් Alt Shift Control BIOS කියලා යටිම පෙන්වනවා. මම දැන් ඒක ඔයගොල්ලන්ට වීඩියෝ එක පෙන්වන්නට කියලා දෙන්නම්. BIOS වලට ගිහිල්ලා BIOS වලින් තෝරලා දෙන්න ඕන bootable option එක නැත්නම් booting sequence එක. booting sequence එක first boot device එක මොකද්ද? second boot device එක මොකද්ද? third boot device එක මොකද්ද කියලා තියෙනවා. හරිද? නැත්නම් boot order එක කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මේක HDD1 නැත්නම් HDD0 කියලා තියෙන්නේ. දැන් මේ උදාහරණ HDD බිඳුව කියලා තියෙන 0. එහෙනම් HDD බිඳුව කියලා කියන්නේ මොකද්ද? hard disk එක. එහෙනම් මේක තමයි first boot device එකට දෙන්න ඕන. ඒ කියන්නේ operating system එක කොහෙද තියෙන්නේ කියලා විදුලිය දුන්න ගමන්ම BIOS setup එකෙන් එයාට හඳුන්වලා දෙනවා. ඊට පස්සේ තමයි එයා එතෙන්ද ගිහිල්ලා hard disk එකේ තියෙන operating system එක අරගෙන ඇවිල්ලා RAM එකට load කර නැවත වතාවක් මොකද වෙන්නේ? hard disk එකේ ගබඩා කරනවා C එකේ. මේක බැලුවත් මෙතන CD-ROM එහෙම තිබුණොත් හරියන්නේ නැහැ. හරිද? ඒ වගේම network drive තිබුණොත් එහෙම මේක හරියන්නේත් නැහැ. හරිද? එහෙනම් දැන් අපි boot වෙන වෙලාවට hard disk එක තියෙන්න ඕන. software දාලා ඔක්කොම වෙච්ච වෙලාවේ තියෙන්න ඕන HDD0 කියලා. හැබැයි software දාන වෙලාවට නම් මොකක්ද තියෙන්න ඕන? software දාන වෙලාවට මේක එකට ගන්න ඕන, උඩට ගන්න ඕන. ඒ CD එකෙන් දැන් දාන්නේ. හැබැයි බැලුවත් අපි USB එකකින් එහෙම දානවනම් මෙතන USB කියලා තියෙන්න ඕන. USB කියලා තිබ්බේ නැත්නම් දාන්න බෑ software. එහෙනම් USB pen එකකින් දාන්න බෑ. එහෙනම් CD එකමයි දාන්න ඕන. හරිද? මෙහෙම option හතරක් තිබුණොත් USB කියලා තිබුණොත් pen drive එකකින් software දැම්ම හැකියි. හැබැයි මෙහෙම තිබ්බේ නැත්නම් pen drive එක කරා දාන්න බෑ. එහෙනම් අපි
CD දැන් දාන වෙලාවට software එක දාන්න CD එකෙන් නම් Windows XP දාන්නේ මෙයා උඩට ගන්න ඕන. එහෙනම් CD-ROM කියන එක තමයි first boot device වෙන්න ඕන. second boot device එක hard disk drive වෙලා ඊටු එක network වුණාට කමක් නැහැ. හරි ටිකක් ඒක වැටෙන්නේ නැතුව ඇති. ඔක කොච්චර කිව්වත් එහෙම වැටෙන්නේ නැහැ. කරලම පෙන්නන ඕන කරම බලන්න ඕන මේක. අතට අරන් කරන්න ඕන කොට තමයි වැටෙන්නේ. මෙහෙම වුණාම තමයි මෙම් වෙන්නේ කියලා. මෙමගින් කියවන්නේ විදුලි බලය සැපීම සමගම ROM memory එකේ උපදෙස් කියවා ගන්නා පරිගණකය RAM memory එකට ඒ load කළ යුතු මෙහෙයුම්පත්තිය පවතින්නේ කුමන ස්ථානයේද යන වග සොයා දීමයි. මම මේ highlight කරන ටික highlight කරගන්න. සාමාන්‍යයෙන් මෘදුකාංග ස්ථාපනය කර දැනට වැඩ කරන පරිගණකයක් නම් ඒ අනිවාර්යයෙන්ම hard disk එකේ පැවතිය යුතුය. දැනට වැඩ කර තියෙන කියන software එක තියෙන අනිවාර්යයෙන්ම hard disk එකේනේ. ඉත පෙන්වනවා ඇති booting device order එකට අනුව second boot device එක යටතේ පවතින CD-ROM device අංගය first boot device බවට පත් කළ යුතුයි. මම අර ඉස්සෙල්ලා කියපු එක. CD-ROM එක මොකද කරන්න ඕන? CD-ROM එක දැන් තියෙන second එකේ ඒක අනිවාර්යයෙන්ම first කරන්න ඕන. කරන්න වෙනම key එකක් තියෙනවා. ඒ key එකත් දැන් අපි කතා කරනවා. ඒ සඳහා අදාළ ස්ථාන select කර space bar එහෙම නැත්නම් page down key space bar එකත් එක්ක page down key එක ගන්න. එහෙම නැත්නම් page down key එකෙමුත් පුළුවන්. keys press කිරීමෙන් ස්වයංක්‍රීය ස්ථාන මාරු වෙනවා. ඒ කියන්නේ මෙතන දෙක තියෙන එක උඩට එනවා මොකද්ද? space bar එක ගහපුවම. මෙතන space bar එකයි page down key එක එකට ගහපුවම දෙකට තියෙන මේ අවස්ථාව උඩට ඇවිල්ලා එකට තියෙන අවස්ථාව දෙක වෙනවා. ඒක තමයි ස්ථාන මාරු කරන කන්නකින් කරන්නේ. හරිද? ඊට device මාරු කිරීමෙන් පසුව ඒ ROM එකට හඳුන්වා දීමට save කර exit විය යුතුය. අනිවාර්යයෙන් මෙහෙම දෙයක් කරපු ගමන් ROM එකේ save කරන්න ඕන. ඒ වගේම exit වෙන්නත් ඕන. අයින් වෙන්නත් ඕන එතනින්. F10 button එක press කිරීමෙන් exit menu එක තුලින් save changes and exit යන අවස්ථාව ලබා ගැනීම සිදු කළ හැකියි. ඉතින් මේ exit කරලා save කරලා exit වෙන්න නම් ගහන්න පුළුවන්ලු keyboard එකේ මොන button එකද? F10 button එක. උඩම තියෙන F10 button එක. ඒක ගහන්න පුළුවන්ලු. ඊට පස්සේ save වෙලා exit වෙලා යනවලු. හරි. මම ඒව ගැන ලොකුවට දැන් කතා කර කර ඉන්න යන්නේ නැහැ. මොකද ඒවා කොච්චර කිව්වත් කිරීමෙන් තමයි තේරෙන්නේ. දැන් නැවතත් ආරම්භයේ සිස්ටම් යුනිට් එක පවර් ඔන් කළ ආකාරයටම රීස්ටාර්ට් වීම සිදුවේ. ඊට පස්සේ මොනවද වෙන්නේ? සිස්ටම් යුනිට් එක පවර් ඔන් කරපු විදිහටම රීස්ටාර්ට් වෙනවා. මෙන්න අපිට Windows XP CD එක CD-ROM එක ඇතුලේ තිබියද. අනිවාර්යයෙන්ම රීස්ටාර්ට් වෙනකොට XP CD එක තියෙන්න ඕන ඇතුලේ. ඔබට පහත මැසේජ් එක පෙන්වන්න ලබයි. press any key to continue කියලා ඩොට් පෙළක් පෙන්වනවා. මේ ඩොට් තුනක් පමණ පෙන්වන අවස්ථාවේදී enter කර press කරන්න ඕන. මේ CD එක ඇතුළට දාලා විදුලිය නැවත ඇවිල්ලා රීස්ටාර්ට් වෙනකොට press any key to continue කියලා පෙන්වන මැසේජ් එක. ඒකේ ඩොට් තුනක් විතර පෙන්වනකොට keyboard එකෙන් enter ගහන්න කියලා කියන්නේ. දැන් Windows XP වල bootable file setup file load වෙනවා. හරි දැන් මතුවන්නේ welcome setup screen එක. ඔය දැන් ඔක්කොම මම පෙන්නන්න. ඊළඟට press F8 key agreement එකට එකඟයිද කියලා F8 ගහන්න ඕන. ඊළඟට exe ගහන්න ඕන. ඊළඟට partition delete කරන්න D අකුර ගහලා L අකුර ගහන්න ඕන. delete කරන D අකුර ගහලා නැවත ඒක confirm කරන්න L අකුර ගහන්න ඕන. මගින් මේ සිදුවන්නේ OS එක ඇති partition එකේදී පමණි. හරිද මේක OS එකේ තියෙන partition එක විතරක් තියෙනවා නම් ඒ වැඩේ වෙනවා. සමහර වෙලාවට මම නිකන් ඔලුවට මොනවත් වදින්නේ නැතුව ඇති. මම අර වීඩියෝ එක බලනකොට තේරෙනවා ඒක. ඔබ D ලෙස තවත් partition එකක් පවතිනම ඒ select කරන්න. D කියලා තියෙනවා නම් තවත් එකක් ඒක select කරනවා. ඒක select කළා ආයෙ පාරක් D press කරනවා keyboard එකෙන් ආයෙත් L ගහනවා. create partition සෑදීමට select unpartition space කියලා එකක් තියෙනවා. ඒක select කරනවා. ඊට පස්සේ press කරනවා C අකුර. keyboard එකෙන් C අකුර press කරනවා. මතුවෙන message box එක ඉදිරියේ මුළු hard disk එකේම ඉදෙන් එහි C part එක සෑදිය යුතු ඉඩ ප්‍රමාණය C partition එක හදන්න ඕන ඉඩ ප්‍රමාණය ලබා දෙනවා keyboard එකෙන් type කරලා කොච්චරද කියලා. MB වලින් type කරනවා. example එක හොඳට අහගෙන ඉන්න. අහගෙන හිටියොත් මොනවා හරි ටිකක් ඔලුවට වැටෙනවා. example 60000ක් MB තියෙන hard disk එකක් එකකින් 30000ක් පමණ C එකට ලබා දීමට ප්‍රමාණවත් වේ. ඒ කියන්නේ මුළු ප්‍රමාණයෙන් භාගයක් විතර C එකට ලබා දෙන්න කියලා ඔය කියන්නේ. හරිද 60000ක් තියෙන එකෙන් මෙතන 3 ලක්ෂයක් තියෙන්නේ 30000ක් පමණ C එකට ලබා දෙන එක ප්‍රමාණවත් කියලා කියන්නේ. select unpartitioned space press C key press enter. හරි මම මේ 26 කියන්නේ දැන්
press enter කී ආය පාරක් ආයෙත් enter ගහනවා. මේ මාසාදී format partition using the NTFS file system කියලා ඔන්න තැනක් පෙන්වනවා. partition එක මොකෙන්ද format කරන්නේ කියලායි මේ අහන්නේ. එතකොට අපි දෙනවා මොකද්ද? අර ඉස්සෙල්ලා partition වර්ග තුනක් තිබුණේ. දැන් XP නේ දාන්න යන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම NTFS කියන file system එක ඕන වෙනවා. ඒකයි select කරන්න ඕන. right ඊළඟ step එකට යම් බලන්න. 100% සම්පූර්ණයෙන් පසු පරිගණකයේ ස්වයංක්‍රීයව restart වෙනවා. ආය පාරක් මේක restart වෙනවා. මේ ටික ඔක්කොම okay නම් restart වෙනවා නිකම් මෙයා. ඊට පස්සේ next button එක click කරාන්ද name එකයි organization එකයි type කරනවා. හරිද? ඒක නමක් අහනවා මේක කාට අයිති එකක්ද කියලා නම register කරගන්න. ඒ වගේ මොන ආයතනයකට අයිති එකක්ද කියලා ඒ දෙකත් අහනවා. ඒ දෙක ඕන නම් දීලා click next කියනවා. type product key. දැන් XP වගේ දානකොට අහනවා product key එකක්. හරිද? අනිත් ඒවාටත් අහනවා product key එකක්. හරිද? මේක Windows මේ මොනවාද Google වලට ගිහලා අපිට හොයා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ওই CD එක ගන්න තැනින් කඩෙන් ඒ පෙට්ටියෙන් කොලයක ලියලා අපිට දෙනවා මේක. මේක ටික රහසිගත key එකක් product key. ඉතින් ඒක type කරනවා keyboard එකකින් click next. ඊට පස්සේ ආයෙ පාරක් next කරනවා. හරිද? ඊට පස්සේ ආයෙත් පාරක් next කරනවා. ආයෙත් පාරක් next කරනවා. දැන් next කරන්න තියෙන keyboard එකෙන් enter එකක් ගන්න තියෙන්නේ. next කරනවා කියලා කියන්නේ enter එක ගහන යනවා. right නිකන් ඇති නේද මඤ්ඤං වගේ දැන් ඒ ටික නම් right කමන්නේ. ඒ ටික ඔයා තනියම වැඩ කරනලාට මේ step ටික බලන්න පුළුවන්. click next restart වුණ ලබයි ඊට පස්සේ ආයෙත් next කරනවා. ඊට පස්සේ select not right now කියන එක. හරි එහෙම නැත්නම් ඊට උඩින් තියෙන එකේ දෙකෙන් එකක් select කරනවා. click next ඊට පස්සේ එනවා skip කියලා එකක්. skip කියලා කියන්නේ ඒක අවශ්‍ය නැහැ කියන එක. select no not at this time කියන එක select කරනවා. click next. කිව්වලා ඔය කියන පියවරන් ටික දල වශයෙන් කරපුවම මේ අවස්ථාන කීපය අවසන් වුණ පස්සේ Windows XP operating system එක ඔබගේ පරිගණකයේ install වීම අවසන් වනු ඇත. කීප වතාවක් අත්දැක බලමින් සාර්ථකත්වයට පැමිණීම අත්‍යවශ්‍යයි. හරි පිස්සු වගේ ටිකනේ. right. Windows 7 ගහන හැටිත් මෙතන තියෙනවා. මම ඒක කියවන්න යන්නේ. ඒකට වෙනම මම වීඩියෝ දෙන්න. Windows 7 වලින් පස්සේ අපිට මෙන්න මේ අවශ්‍යතා ටික තියෙනවා. කම්පියුටර් සම්පූර්ණයෙන්ම හදා ගන්නවා නම් ඔයාට කේසින් එකක් ගන්න ඕන, මදර්බෝඩ් එක ඕන, ඒවා දැන් අපි දන්නවා, ප්‍රොසෙසර් එකක් ඕන, ඒ වගේම කූලින් ෆෑන් එකක් ඕන, ඊළඟට පවර් සප්ලයි එකක් ඕන, RAM ඕන, graphic cards ඕන, hard disk drive වගේ දේවල් ඕන, හරිද? CD drive වගේ දේවල් ඕන, හරිද? ඒ වගේම fans and front panel connectors වගේ දේවල් ඕන, ඒ වගේම case and connect peripherals වගේ අනිකුත් උපාංග ටික keyboard, mouse, ඊළඟට printers, webcam වගේ දේවල් අවශ්‍ය නැ ස්පීකර්ස් මයික්‍රොෆෝන් ඒ ඕන දෙයක් අපිට අරගෙන සම්බන්ධ කරන්න පුළුවන් කම්පියුටර් එක හදලා ඔක්කොම ඉවර වෙන්න නම්. ඒ කියන්නේ බඩු ටික ඕන අපිට. මේ බඩු ටික ඕන සම්පූර්ණම කම්පියුටරයක් හදා ගන්න. මේ තියෙන බාහිර සවිකරන දේවල් ටික, මේ තියෙන මදර්බෝඩ් එකත් එක්ක අභ්‍යන්තරව සවිකරන දේවල් ටික. හරිද? ඒවා ටියුට් එක බලනකොට තේරෙන්නයි මම කිව්වේ. ඔපරේටින් සිස්ටම් එකක් දාපු පමණින්ම කම්පියුටර් ඉන්ස්ටෝල් කරපු පමණින්ම අපි දාන්නේ වෙන කිසිම software එකක් අපි දාන්නේ මොකටද දෙකට virus guard එකක් නැත්නම් antivirus software කියන්නේ antivirus software එකක් දානවා. right මේ වගේ තියෙන antivirus software එකක් අපිට තෝරගන්න පුළුවන්. හරිද? මොකක් හරි Avast හරි Avira හරි Kaspersky හරි McAfee වගේ එකක් දාන්න පුළුවන්. ඉතින් මේ තියෙන මේ වගේ virus guard එකක් download කරගෙන පළවෙනි step එකකින් දෙවෙනි step එක තුන්වෙනි step එක හතරවෙනි පහ හය හත කියලා steps කීපකින් ගිහලා virus guard එක තමන්ගේ කම්පියුටර් install කරගන්න ඒවා. ඒවා සාමාන්‍ය දේවල්. නමුත් ඔයාලට කියවන්න පහසු වෙන්න ඒ ටිකක් දීලා තියෙනවා. right tutorial එක වශයෙන් අපිට අද ඉවර කරනවා ඔය විදිහට. tutorial එකේ තියෙන දේවල් ඔයිට වඩා අපි කතා කරන්න යන්නේ. අපි දැන් practically බලනවා XP දාන හැටි. කවුරු හරි කතා කරා. සර් මේ අර shadow කියන virus guard එක හොඳ නැද්ද machine වලට? කියන්න බෑ පුතේ. ඒක මොකද මම දාලා නෑ shadow කියන එක. නමුත් ඉතින් එක එකව වෙළඳ පොලේ තියෙන අඩු ගණන් වලට අර වඩ නෙවුවා කියලා. නමුත් ලෝකේ ඇත්තටම හිට් වෙලා තියෙන වෛරස් ගාඩ් තමයි මේ තියෙන්නේ. දැන් මේ Kaspersky එකම no problem. Avast හොඳයි. නමුත් එනවා ගොඩක් ප්‍රශ්න එකක McAfee හොඳයි. හිර වෙනවා McAfee ටිකක්. AVG McAfee වගේ හිර වෙනවා ටිකක්. Avast හොඳයි. Avast වල කොච්චරනේ notification එන්න ගන්නවා. හරි Norton හොඳයි. හරි Kaspersky හොඳයි. තව හොඳයි ESET කියලා එකක් තියෙනවා. ඉතින් එක එක වෛරස් කාඩ් තියෙනවා. ඒවා අපි දාපු අයගෙන් එක්ස්පීරියන්ස් අහන්න ඕන. ඒක සමහර වෛරස් කාඩ් සමහර ඔපරේටින් සිස්ටම් වලට සපෝට් කරන්නේ නැති ප්‍රශ්න තියෙනවා. ඒවා දාපිලා ඉඳලා මැෂින් එක හිර වෙනවා. ගේම් එකක්වත් ඩවුන්ලෝඩ් කරන්නත් බෑ, වීඩියෝ එකක් බලන්නත් බෑ, හිර වෙනවා. ඔච්චර හරි වෛරස් කාඩ් එක අප්ඩේට් කරන්න එක එක එනවා. ඒ වගේ ඉතින්
පොඩ්ඩක් බලන්න ඕන වැඩ කරන ගමන් තමයි ගන්න ඕන. මම නම් කවදාවත් අනම්මනව දාන්නේ. මගේ කම්පියුටරේට මම දාන්නේ ගොඩක් කලාට අපිට හුරු වෛරස් කාඩ් එකක්. එහෙම දාපුවම අපිට ලේසියි. දැන් මේකේ දාලා තියෙනවා ඔයාලට පේනවා ඇති මේ E-set එක දාලා තියෙන. හැම වෙලෙම you are protected. හරිද? කොයි වෙලාවකවත් මට වෛරස් එකක් එන්න අරවමවා දෙන්නේ. මේක ටිකක් හොඳ high end වෛරස් කාඩ් එකක් E-set කියන එක. ඉතින් ඒවා ගොඩක් අර අපි ආද්‍යාරයෙන්ම බලන්න ඕන. වැඩ කරලා තමයි එක්ස්පීරියන්ස් එන්නේ. දැන් සමහර ඒවාට ඔයා ඔය කියපු මොකද්ද මේ ෂැඩෝ වගේ එකක් හරියන්න පුළුවන්. නමුත් අලුතෙන් එන ඔපරේටින් සිස්ටම් වල තියෙන ප්‍රබලතාවය නිසා හොඳ වෛරස් කාඩ් එකක්ම තියෙන්න ඕනේ. හරිද? ඉතින් හાર્ඩ්වෙයාර් ටියුටෝරියල් එක ඉවරයි. ටියුටෝරියල් එකකින් මම හිතන්නේ ඔයාට ලොකු දැනුමක් එකතු වෙන්නේ නැති. මේක නැවත නැවත බලන්න, නැවත නැවත කියවන්න, වීඩියෝ ටික අය පාරක් බලන්න. එතකොට ඔළුවට වැටෙනවා. රයිට් අපි වීඩියෝ දෙක තුනකුත් තියෙනවා. ඒ ටිකත් බලමු. අර මම පෙන්නවා Windows XP install කරන්න හැටි. දැන් මේකේ සවුන්ඩ් ඇහෙන්නේ නැහැ කිව්වා නේද හැමෝම? සර් වීඩියෝ එකත් ගොඩක් හෙමින් ප්ලේ වෙන්නේ සර්. එමෙට පේනවද? ඔව් සර්. හැම ළමයාට මේ ඉමීඩියට් ප්ලේ වෙන එකක් තියෙන්නේ. ඉමීඩියට්ද ප්ලේ වෙන්නේ වීඩියෝ එක. දැන් මම සමහර ඒවා ගැන කිව්ව ගියා. ඒ නිසා ඉමීඩියට් වුණා. හැම ළමයාට මෙහෙම දැනෙන ඉමීඩියට්ද ප්ලේ වෙන ළමයි වීඩියෝ එක. ඔව් සර්. ඔව් සර්. ළමයෙකුට මේක ඉමීඩියට් නිකන් කැඩි කැඩි වගේ දියන්නේ. ඔව් සර්. ඔව් සර්. ඔව් දැන් Windows XP කරන්න bootable CD එකක් තියෙන්න ඕනේ මේ වගේ. කඩෙන් ගන්න ඕන. මේවා රුපියල් 30-40000ට ගන්නත් පුළුවන් ඔරිජිනල් ඒවා. එහෙම නැත්නම් කඩේ රුපියල් 150-200ක් තියෙනවා. ඒ වගේම CD-ROM එකක් දෙකම තියෙන්න ඕන. කම්පියුටර් එකේ bootable CD එකකුත් තියෙන්න ඕන. CD-ROM එකකුත් තියෙන්න ඕන කියලා කිව්වේ. ඔන්න ඔක තමයි BIOS කියන්නේ. bootable එකේ BIOS එක. මේ තියෙන ඔප්ෂන් ටික තියෙන floppy drive, CD-ROM, hard drive, disable කියලා තියෙන. අර මම ඉස්සෙල්ලා පෙන්නුවේ first boot device, second boot device, third boot device දැන් ටියුට් එක ළඟ තියෙනවා නම් බලන්න. හරිද? මේ BIOS වලට යන විදියත් දැන් ඔන්න කියනවා. මේ තියෙන්නේ මැෂින් එක on වෙන අවස්ථාව. මැෂින් එක on වෙන අවස්ථාවේදී කියනවා setup එකට යන්න ගහන්න ඕනේ delete කියලා. මේ තියෙන්නේ. ඔයගොල්ලෝගේ මැෂින් on වල මේක බලන්න පුළුවන්. සමහර අය F2 ගහන්න කියනවා. මේක ප්‍රෙස් කරන්න ඕනේ keyboard එකෙන් ටක් ගාලා. මේක පෙන්වනකොටම ප්‍රෙස් කරන්න ඕනේ. මේකට තමයි අපි කියන්නේ අර post එක කියලා. power on self test කියලා මම හිතන ඔයගොල්ලන්ට මම පහුගිය දවස්වල කියනවා BIOS වලට යන්න පුළුවන් setup එකට මෙතන delete key එක ගහපුවම. CD-ROM එක select කරලා තියෙන්න. දැන් අපි CD-ROM එක අර first boot device එක CD-ROM කියලා දීලා මොකද CD එකකින් දාන්නේ. දීලා machine එක restart කරනවා. කරපුවම අපි කිව්ව අර press any key to continue කියලා එනවා message එකක් කියලා. CD එක දාලා boot කරමු. අන්න එතන dot පෙළ dot දෙක තුනක් එනකොට keyboard එකෙන් enter ගහන අවස්ථාව තමයි මේ පෙන්වන්නේ දැන්. දැන් ඒ enter එක ගැහුවට පස්සේ මෙතෙන් එනවා setup window කියලා. දැන් තමයි CD-ROM එකේ තියෙන bootable files ටික අරගෙන hard disk එකට දාන අවස්ථාව.
මට පේනවා ෆයිල් ටික ලෝඩ් වෙනවා මෙතන මේ starting windows කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ මේ වගේ window එකක් එනවා. ඊපස්සේ මේ කියනවා enter button එක press කරන්න කියලා. ඔන්න enter ගැහුවා. ඊට පස්සේ F8 ගහන්න කියලා කියනවා. මේ තියෙන F8 agreement එකට යන්න F8. F8 ගැහුවා. දැන් ඒ ටික පෙවුනද ළමයි? තාම පෙවුන්නේ නැද්ද? ස්ලෝ වෙලාද? ඒ ටික දැන් ඔන්න දැන් මේ මැෂින් එකේ තියෙන C කියන hard disk එක මේ තියෙන NTFS කියලා. අර new technology file system එකේ තමයි මේ hard disk එක දැන්ට තියෙන්නේ. හරිද? මේකේ තියෙනවා කොච්චරද? 10229 MB පොඩි hard disk එකක් මේ තියෙන්නේ. හරිද? මේක තමයි දැන් කැලි දෙකකට කඩා ගන්න යන්නේ. දැන් ඔය partition කරගන්න යන අවස්ථාව තියෙන්නේ. දැන් ඔන්න partition එක delete කරලා අලුතෙන් එකක් දෙන්න යන්නේ. ඔන්න D ගැහුවා. tut එකේ ඔක තිබුණා. enter ගහනවා. ඔන්න දැන් D ගහලා L ගැහුවා. partition නැහැ දැන්. unpartition space කියලා ආවේ දැන් කිසිම partition එකක් නැහැ. එහෙනම් දැන් අපි hard disk එක කැලි දෙකකට කඩා ගන්න යන්නේ C සහ D කියලා. C ගහනවා දැන්. C ගහපුවම partition එක පෙන්නනවා. කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා මේ පෙන්වන්නේ 10229ක් තියෙන MB වලින් මෙගාබයිට් වලින්. හැදුනා C එක. දැන් මේ partition එකට Windows දාන්න යන්නේ මෙයා. අපි කතා කරේ fat file system ද NTF file system ද කියලා එක. අන්න ඒක තමයි මේ පෙන්වන්නේ. දැන් මෙතනින් මේ තුන්වෙනි අවස්ථාව තමයි මෙයා ගන්නෙ. format the partition using the NTF file system කියන එකයි එයා දැන් select කරන්න යන්නේ. enter ගහනවා දැන්. ඊට පස්සේ ඔන්න දැන් setup file ටික formatting වෙනවා. දැන් format වීම වෙන්නේ. partition කරලා ඉවරයි දැන් format වෙනවා. මේ තියෙන format වෙන එක. ඒක අපිට කරන්න දෙයක් නෑ ළමයි. එයා ඔටෝ කරගන්න ඔක්කොම. format වෙලා ඉවරයි. file ටික copy කරනවා hard disk එකට. ඔයගේ පොඩි වෙලා ගන්නවා ඉතින්. දැන් මේකේ CD එක ඉක්මනට හදලා තියෙන්නේ මේ වීඩියෝ එක ටක් ගාලා යනවා දැන් ඉක්මනට. දැන් format වෙලත් ඉවරයි, partition වෙලත් ඉවරයි. දැන් අදාළ setup file ටික copy කරනවා hard disk එකට. copy වෙලත් ඉවරයි දැන්. දැන් ආයෙපාරක් restart වෙනවා computer automatically. දැන් ඔය අතර enter ගැහුවොත් ටක් ගාලා යනවා. නැත්තම් විනාඩි තත්පර 12ක් ඇතුළත restart වෙනවා. දැන් ටක් ගාලා CD එක එළියට ගන්න ඕන. ඔය අවස්ථාව වෙනකොට CD ROM එක අරලා ගන්න ඕන. නැත්තම් ආයෙපාරක් මුලට යනවා. ඔන්න දැන් CD එක එළියට ගත්තා. Windows XP දැන් load වෙන්න පටන් ගන්නවා. දැන් desktop එකේම හදාගෙන ඇතුලේ තියෙන අර graphical user interface කියලා එකක් තියෙනවනේ. ඒ කියන්නේ අපිට රූප සටහන් වලින් පෙන්වන දේවල් ඒ ටික හදාගන්න එක තමයි දැන් මේ සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් මේකට විනාඩි 20ක් විතර යනවා. නමුත් මේ වීඩියෝ එකේ එච්චර වෙලා පෙන්වන්නේ නැහැ. ටක් ගාලා කරලා පෙන්නනවා.
සර් මේ වෙලාවේ මැෂින් එක ඕප් වුණොත් ආයෙ මුකුත් කරගන්න බැරිද? ඔෆ් ආයෙත් මුලින් ඉඳලා යනවා. දැන් ඔතන හදනවා මේ රීජනල් සෙටින් එක අපි කොයි ඒරියා එකේද ඉන්නේ කියලා. ඔතන තමයි අර නමයි ඕගනයිසේෂන් එකයි ටයිප් කරන්නේ. ඕක නැති වුණත් යන්න පුළුවන් ඉස්සරහට. අර මම දීපු ස්ටෙප් 26 ওই විදිහටම ඔයාට යන්න පුළුවන් හරියට කරනවා නම්. පරණ මැෂින් එකක් හොයාගෙන පුළුවන් ඔය පුතාලයෙන් පිරිමි ළමයි ඔයගව කරලා බලන්න. next. තව ප්‍රොඩක්ට් කී එක ගහන්න. මම කිය බොක්ස් එකේ හරි Google ගිහිල්ලා හරි අපිට හොයාගන්න පුළුවන් ඒ කී එක. මේ CD කී එක එන්ටර් කරලා ඉවරයි next කරනවා ඊට පස්සේ. දැන් අපිට ඔටෝමැටිකලි අරගෙන තියෙන කම්පියුටර් ගේ නේම් එක ආයෙත් next කරා. අපිට තියෙනවනේ අපිට රීජනල් අපිට ටයිම් එක එන තැනක් තියෙනවනේ. දැන් අර Greenwich Middle කියලා තියෙන GMT 6 වලින් තමයි අපිට එන්නේ ටයිම් zone එක. GMT 6 කියන්නේ Greenwich Middle Time කියන එක. Greenwich මධ්‍යහ්න රේඛාව කියලා ඔයගොල්ලෝ අහලා ඇති. ඒක 6 වල ශ්‍රී ජයවර්ධනපුර කියන නගරය හරහා තමයි වැටෙන්නේ. අපි ඒක සිලෙක්ට් කරගන්න ඕනේ මෙතනින්. ඒක තමයි මේ කරේ. network facilities ටික තමයි දැන් install කරන්න. දැන් ඔය හැම message එකක්ම next කරන්න තියෙනවා. එයා automatically අවශ්‍ය දේවල් කරගෙන යනවා. අපිට තියෙන අර ක්‍රමවේදයේ පොඩ්ඩක් ඔළුවේ තියාගන්න විතරයි මොකද්ද කරන්න ඕන කියලා. ඉතින් ඔය වගේ දෙපාරක් තුන් පාරක් මැෂින් එකකට දාපුවම ඕක නිකන් සාමාන්‍ය දෙයක් වෙනවා. අහක බලාගෙනත් දාගන්න පුළුවන්. දැන් Windows install වෙලා අවසාන වේගන ඉන්නේ. සා පොඩි වෙලාවකින් install ඉවරයි. 1 minute. සර් Windows XP 4GB RAM එකකට සපෝට්ද? Windows XP Windows XP 4GB RAM එකකට සපෝට්ද? ඔව් Windows XP කියලා කියන්නේ ඉතින් මේ ගොඩක් අඩු ඔපරේටින් සිස්ටම් එකක් නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. 1GB වලට මෙහා වුණත් Windows XP දාන්න පුළුවන්. 1GB එතනින් එහාට තියෙන 4GB වුණත් Windows අඩ නැවතේ Windows XP ගහන්න ඕනේ නැහැ 4GB RAM එකක් තියෙන කම්පියුටර් එකක නම්. Windows 10ම ගහ ගන්න පුළුවන් 4GB RAM එකක් තියෙනවා. නේද? දැන් CD එක එළියේ තියෙන්න ඕනේ. CD-ROM එක ඇතුළේ තියෙන්න බෑ. ඔන්න install වෙලා ඉවරයි. පොඩි ප්‍රශ්න ටිකක් දැන් අහනවා අපේ. please wait කියලා පොඩ්ඩක් ඉන්න කියලා කියනවා. මේ කියනවා මේ graphic එක අර screen එකේ ලොකු කුඩා වෙන එක අකුරු පින්තූර ලොකුවට පේන එක graphic card එක select කරගන්න කියලා කීයතනින් කිව්වේ. ඊට පස්සේ graphics ටික හරියටම select කරගන්නවා drivers කියලා එහෙම කියලා කියන්නේ. right ඔන්න දැන් Windows install ඉවරයි. අපිට දෙනවා tour එකක්. ඔන්න check කරලා බලන්න කියලා. next click කරගත්තා. ඊට මෙයා දාගත්තා. next කරා. අර අවසානයේ next කරන කියලා කිව්වේ ඒ ටික. skip කරනවා. අයින් කරනවා. this time කියලා දුන්නා. next කළා. මෙතන user කෙනෙක් ඉන්නවනම් අර කම්පියුටර් එක boot වෙන වෙලාවට user දැන් අපේ campus එකේම තිබුණේ lab කියලා lab එකයි office කියලා දෙන්නෙකුට වැඩ කරන් දුන්නේ. අන්න ඒ වගේ users ලා දෙන්නෙක් තුන් දෙනෙක් හදා ගන්න පුළුවන්. උපරිම 5ක් වෙනකන් වගේ පුළුවන්. කරනවා. thank you කියලා අපිට Windows වල welcome කියලා desktop එක පෙන්වනවා. ඔන්න. දැන් සාර්ථකව install කරලා ඉවරයි Windows XP. ඉතින් ඔතන ඉඳලා ඊතුරු virus guard දාලා office package දාලා වැඩ කරන්නයි තියෙන්නේ. ওই වීඩියෝ එකත් මම ඔයාලට දාන්නම්.
බලමු assemble එකක් කරන තාලේ ටක් ගාලා. ඔන්න 7 දාන 10 දාන තාලෙත් පෙන්වන්න පුළුවන්. මොකද මම ඒ වගේ වීඩියෝ ටික එවන්නම් ඔයාලට. බලන්න විනාඩි 4කින් අපි ඉගෙන ගත්ත විදිහේ assemble එකක් කරන්න ඉගෙන ගන්න. අපි මේකත් බලමු ටක් ගාලා. මේ steps වලින් තියෙන පියවර වලින් හොඳට බලා ගන්න. ඕන බඩු ටික තමයි පෙන්වන්නේ assemble එකට. ඩෝනට් එකකුත් දෙනවා. ඒ කියන්නේ වීරුවට වගේ දුන්නේ. ඩ්‍රයිවර් එකක් ඕනලු වැඩේට. වෙන මොනවත් ඕනද කියලා නැහැ. මොකුත් ඕනේ නැහැ. මොන දෙවෙනි පියවර බඩු ටික හොයාගත්තට පස්සේ CPU එක අයි කරාම අද බෝඩ් එකට. අපි දැන් ක්‍රමය දන්නවා. හරියට කිව්වොත් විනාඩි 4න් 5න් වැඩ ඉවර කරයි. RAM එක ඉන්ස්ටෝල් කරනවා. heat sink එකයි cooling fan එකයි හයි කරනවා. ඔන්න අපිට උපදේශ බලන්න කියලා කියන්නේ. heat sink එක හයි කරන්න දැන්. thermal paste එකක් දානවා කියලා කිව්වෙ මැදින්මම ජෙල් එකක්. ඒ ජෙල් එකක් දැම්මා. ඊට පැත්තෙන් ඒකේ ඇන ටික හයි කළා. power cable එක හයි කළා. පැනල් එක තියෙනවා මදර්බෝඩ් එක එළියට එන පැනල් එක මේ හයි කරේ මෙතනින්. අපේ එහෙමත් කැපෙන්න පුළුවන් එහෙම. මදර්බෝඩ් එක ඇන ටික යටින් හයි කළා. උඩින් මදර්බෝඩ් එක තිබුණා. ස්ක්‍රූ පැන ටික තියලා හයි කරා. හරියටම හයි කරන්න කියලා කියන්නේ. මදර්බෝඩ් එක තිබ්බ ඇතුළට. හරියටම ගැලපෙන ඇන ටික හොයාගෙන හයි කරන්න කියලා කියන්නේ. ස්ක්‍රූ පණියන තිබුණා. එනේ තිබ්බත් අද කළා. නේ? හොඳට ඔයාලට පේනවා ඒක. හැබැයි ස්ක්‍රූ පණියන එහෙම හයි කර වද්දාගෙන තුවාල කරගන්න එපා. ඊට පස්සේ අවශ්‍ය නම් පොත බලන්න කියනවා. අර කේබල්ස් ටික හයි කරගන්න විදිහ. සමහර කේබල් හයි කරන තැන් පෙන්ලා තියෙනවා මැනුවල් එකේ. ආවෙන ස්ටෙප් එක hard disk එකක් SSD වර්ගයේ powerful hard disk එකක් හයි කරන්න එකට කේබල් ටික ගහගත්තා. graphic card එක හයි කරා video card එක. එන ටික තියලා හයි කරගත්තා. Wi-Fi ඕන නම් කාඩ් එකක් හයි කරගන්න පුළුවන්. Wi-Fi ඔය වගේ dongle එකක් හයි කරගන්න පුළුවන්. power supply එකේ cable එක ගාව පිටින්. ඒක cable එකෙන් වෙන වෙනම තියෙන මේ power supply එකේ. ඒ power supply එක ඇතුළට දැම්මා එන හතර හයි කළා. ඒ කියන්නේ මේක හරියට ඉගෙන ගත්තාම නිකන් බත් කනවට වඩා වෙලා ඉක්මනට කරන්න පුළුවන්. බත් පතක් ඉවර කරනවට වඩා වේගෙන් හයි කරලා ඉවර කරන්න පුළුවන්. හරියට මේක වැඩේ ඔලුවට දාගත්තොත්. ඒ කම්පියුටර් හයි කරලා ගලවන කඩවල ඉන්න පිරිමි ළමයි එහෙම දවසට කම්පියුටර් 15 20 හදනවා. කරා කීබෝඩ් එක හයි කරා, මවුස් හයි කළා, මොනිටර් එකත් හයි කළා. අනිත් උපකරණ ටිකත් හයි කරා, පවර් ගහගත්තා. ස්විච් ඔන් කරලා බලුවා. වැඩේ හරි. හරි. වැඩ කරනවද කියලා බලනවා. වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැති හේතුව ඇයි? තාම ඔපරේටින් සිස්ටම් එකේ දාලා නැහැ. ගත්තා.
operating system එක pen එකක් කරහායි දාන්නේ pen drive එකක් කරා on Windows 10 දාන්නේ මේකට ටක් ගාලා දැන් මේ Windows 10 partition format එකම පටස් කරලා අපිට ගන්න පුළුවන් ඒකට මම වීඩියෝ එවන්නම් බලන්න boot වෙලත් ඉවරයි ඔයගේ පොඩි වෙලාවකදී අපිට පුළුවන් හරියට ඔයා අත ගැහුවොත් මේ සබ්ජෙක්ට් එකට මේක හොඳටම ඔලුවට දාගන්න පුළුවන් ඉතින් හරියට අත ගහන්න ඕන නිකන් එහෙම්ෙන් කරලා බෑ හොඳයි ඉතින් ඔතනින් අපි hardware lesson එක ඉවර කරනවා පුතේ ඔයිට වඩා උගන්වන්න බෑ online අපි ඊළඟට ආයතන ඇරියට පස්සේ ඕක ප්‍රැක්ටිකලි කරලා හොඳ තැනකට ගමු. එතකොට ටියුට් බලන්න වීඩියෝස් මම එවන්නවා බලන්න. තව මොනවා හරි ඕන දේවල් තියෙනවා මට මැසේජ් කරන්න. ඔයාලට බලන්න ඕන දේවල් වීඩියෝ තව ඉගෙන ගන්න ඕන දේවල් තියෙනවා හાર્ඩ්වෙයාර් ගැන. ඉගෙන ගන්න. මේක එක්සෑම් වගේක් තියෙන ඉන්ටර්නැෂනල් කරන්න පුළුවන් නම් කරන්න පුළුවන් ළමයිට ඒකත් මම දෙන්නම් ලින්ක් එක. ඊට අමතරව අපි ඉස්සරහට E+ එක්සෑම් හරහා වල තියෙනවා හાર્ඩ්වෙයාර් ටෙක්නීෂියන් කියලා එක්සෑම් එකක්. ඔකත් ඔයාලට තව ටික කාලෙකින් අපි හඳුන්වා දෙනවා. ඒකත් කරගන්න. එතකොට ඔයා ජාත්‍යන්තරව හાર્ඩ්වෙයාර් පිළිබඳ උගතෙක් අනුමැතිය තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් අපිත් එක ටච් එකේ ඉන්න ඇලර්ට් එකේ ඉන්න කඩා ගන්න එපා මේ සම්බන්ධතාවය. ඉදිරියට අපිට යන්න පුළුවන් ගොඩක් දුර. ඔයා අරගෙන යන්න පුළුවන් අපිට ගොඩක් දුර. හැබැයි ඔයා මේක කඩාගෙන ඔයා කොයි දිවුවොත් ඒ වැඩේ අපිට කරන්න බෑ. අපි එහෙනම් හෙට සිට අපි ඉන්ටර්නෙට් ඊමේල් පටන් ගන්නවා. මම ටියුට්ස් එවලා ඇති. ඒ ටියුට්ස් ඔක්කොම print out අරගෙන තියාගන්න මම එදත් කිව්වා ටියුට්ස් හැමෝම ළඟ තියෙන්න ඕන. ෆිල් කරලා තියෙන්න ඕන වැඩ කරලා තියෙන්න ඕන සර්ටිෆිකේට් එක ගන්න නම් ඒ වගේම දැන් හෙට සිට රට අරිනවා හෙට නෙවෙයි අනිත් හෙට සිට අරිනවා ඔයගොල්ලෝගේ පේමන්ට්ස් එහෙම කරන් තියෙනවා ඉක්මනට කරලා දාගන්න. ඒතර අපිට ලේසි සර්ටිෆිකේට් එක ඔක්තෝබර් මාසය ඇතුළතම ඔයාගේ පළවෙනි සර්ටිෆිකේට් එක ලෑස්ති කරලා දෙන්න. ඒ වගේම මේ කරපු හැම එක්සෑම් හැම සබ්ජෙක්ට් එකකටම ඔන්ලයින් එක්සෑම් එකකුත් ළඟදී අපි තියාගෙන යනවා. ඒතර හෙට අපි පටන් ගන්නවා ඉන්ටර්නෙට් ඊමේල් දෙගොල්ලම සහභාගී වෙන්න. ඊට පස්සේ අපිට තුලා තියෙන මැනේජ්මන්ට් වගේ කම්පියුටර් සයන්ස් වගේ තියෙන ටියුට් ටික අපි රැට හරි කරලා ඉවර කරලා දාමු. right එහෙනම් thank you very much. හැමෝම පරිස්සම ඉන්න. good day all. Thank you, sir. 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 Thank you, sir.